දයාබර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සවත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් දවසක් අපට දී තිබෙනවා ශුද්ධ ලියවිලි ඉගෙන ගන්නට. අපි අලුත් කාර්තුවකට ඇතුළු වෙලා තිබෙනවා. මේ කාර්තුව පුරාම අපි ඉගෙන ගන්නවා ක්‍රිස්තියානි අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව. විශේෂයෙන් ඔබ දන්නවා අපි ගිය සතියේ ඉගෙන ගත්තා. උන්වහන්සේ පිහිටුවුවා පළවෙනි විශ්වවිද්‍යාලය නැත්නම් පළමු අධ්‍යාපන පීඨය ඒ දනුවේදී පිහිටුවා අපි ඉගෙන ගත්තා පළමු පාසල පිළිබඳව. ඒකේ ගුරුවරයාණන්, ඒකේ පන්ති කාමරය, ඊළඟට විෂය නිර්දේශය, මේ යන අධිකාරණා වශයෙන් අපි තාමත් පැහැදිලිව මේ සීල කාරණා ඉගෙන ගත්තා. අධ්‍යාපනයේ තාම වැදගත්. මොකද ඒකට හේතුව අධ්‍යාපනය තුළින් තමයි අපි දැනුවත් වෙන්නේ. විතරක් නෙමෙයි හරි වැරදි දේ අපිට වැටහෙන්නේ, අපි ඉගෙන ගන්නේ, හරි දේ කරන්නට, වැරදි දේ ප්‍රතික්ෂේප කරන්නට අපි පෙළඹෙන්නේ අධ්‍යාපනය තුළින්, දැනුවත්කම තුළින්. ඒ නිසා ඒක දෙමාපියන් හැටියට අපි ලබා ගන්නවා වගේම ඒක අපි ලබාගෙන අපේ පවුලේ අනිත් අයවලුන් වෙතට, අපේ දුවා දරුවන් වෙතට ඒ දේවල් ලැබෙන්නට නැත්නම් ඒ දේවල් බෙදා ගන්නට අපි උනන්දු වෙන්නට ඕන. ඒ වගකීම උන්වහන්සේ ලෝකයේ පටන් ගැනීමේ සිට උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා. ඒ නිසා ඒ කාරණය අපි උන්වහන්සේ ඉදිරියේ ඉෂ්ට කරන්නට බැඳී සිටිනවා. අපි මේ කාරණේ ඉෂ්ට නොකළොත් දෙමාපියන් හැටියට විශේෂයෙන් දෙමාපියන් හැටියට අපි දන්නා වූ දේ, දන්නා වූ සත්‍යතාවය අපි අපේ දුවා දරුවන් සමග බෙදාගෙන ඒ අයව ක්‍රිස්තියානි අධ්‍යාපනය තුළ ගොඩ නොනැගුවොත් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ වැරදි කාර්යයන් වෙනවා. ඒක අපිට කොහොමවත් උන්වහන්සේ ඉදිරියේ බේරෙන්නට හැකියාවක් නැහැ. අපි දෙමාපියන් හැටියට බැඳී සිටිනවා. මොකද උන්වහන්සේ තමයි අපට දරුවන්ව දීලා තියෙන දේ. වචනේ පැහැදිලිව කියන උන්වහන්සේ දරුවෝ දෙවියන් වහන්සේ විසින් දෙන ලද උරුමයක්. කුසේ ඵලයේද උන්වහන්සේ දෙන විපාකයක් කියලා. ඒ නිසා උන්වහන්සේ අපට දරුවන්ව දීලා තිබෙන්නේ ස්වර්ග රාජ්‍ය සඳහා ගොඩනගන්නට. ඒ නිසා ඒ වගකීම් ඉෂ්ට කරන්නට ඔබත් මමත් බැඳී සිටිනවා දෙමාපියන් හැටියට. ඒ නිසා මේ කාරණේ ඉතාම වැදගත්. ඔබටත් මටත් අද උන්වහන්සේ මේ පාඩම තුළින් උන්වහන්සේ ඔබටත් මටත් කතා කරන්නට යන නිසා අපි උන්වහන්සේට මේ මොහොතේදී අපේ ජීවිත බාර කරමු, කැප කරමු. අපි උන්වහන්සේගෙන් බලය ඉල්ලමු. මේ ශුද්ධ සත්‍යතාවය ඔබටත් මටත් එල්දරව් කරන්නටයි කියලා. අපි උන්වහන්සේට අපේ ජීවිත මේ මොහොතේදී බාර කරමු. ආසත්පලවත් මා පාලනය කරන්නා වූ සවදස්සේ ස්වාමීන් වහන්සේ මම කරදේ යනනි ඔබ හසිස්වන්තයන ප්‍රශංසා කරන අපිට මේ දුන්නා අවස්ථාව ගැන සිතෝ පිරණී අපි ඔබ වහන්සේගේ දයාතර බාර වෙනවා අපිට උගන්වන්නට. ඔබ වහන්සේ තමයි අපේ ගුරුවරයාණන්. සියල්ල එල්තරව කර දී තිබෙන්නේ ඔබ වහන්සේ. ඒ නිසා සුද්ධාත්මයන්න් අපිට දීලා ඔබ වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා අපෝ සීල සත්‍ය කරා මඟ පෙන්වන බවට. ඒ නිසා මේ මොහොතේදී ඔබ වහන්සේගේ පාද පාමුල මමත් අසන්නා නරඹන්නා සිල් දනාගේ ජීවිත තබන අතර අපට මඟ පෙන්වන්න පියන්නේ. වහන්සේ අපට උගන්වන්නට කියලා එළඹින් වහන්සේගේ බලවත් වහන්සේට අපි සිල් දනාගේ ජීවිත මේ මොහොතේදී බාර කරන්නේ කප් කරන්නේ යේසුස් වහන්සේගේ අතිශය උතුම් ප්‍රේමණීය වූ නාම සාමයෙන්. ආමෙන්. අපේ සහෝදර සහෝදරිය මම ඔබට ප්‍රකාශ කළා වගේ අපි අද දවසේදී ඉගෙන ගන්නට යනවා පවුල පිළිබඳව. අපි මේ පවුල පිළිබඳව ඉගෙන ගැනීමේදී විශේෂයෙන් අපි දැනගත යුතු කාරණා කීපයක් තිබෙනවා. අපි ගොඩාක් වෙලාවට අපි දන්නවා අපි පාඩමෙන් ඉගෙන ගත්තා උන්වහන්සේ නැවීමේදී තමයි මේ පවුල් ඒකකය ස්ථාපිත කළේ. විශේෂයෙන් අපි දෙමාපියන් හැටියට කරන දෙයක් තමයි මේ දෙමාපියන්ට තිබෙන වගකීම විශේෂයෙන් මවට සහ පියාට තිබෙන වගකීම අපි ගොඩාක් දුරට උත්සාහ කරනවා පාසලේ ගුරුවරුන්ට පටවන්නට. පාසලේ ගුරුවරුන්ට ඒ සියලු වගකීම් බාර දෙන්නට නෑ. දේව වචනේ උගන්වන පැහැදිලි ඉගැන්වීම තමයි දෙමාපියන් හැටියට පළමු පාසල නිවස. දරුවෙක් කුසේ පිළිසඳගත් දා සිට පියාටත් මවටත් උන්වහන්සේ විශේෂිත වූ වගකීමක් දී තිබෙනවා ඉෂ්ට කරන්නට. මේ වගකීම අපි කොච්චර දුරට ඉෂ්ට කරනවද කියන කාරණය අපි අද දවසේදී ඉස්සෙල්ලා බලන්නට යනවා. ඒ නිසා උන්වහන්සේ දෙමාපියන් හැටියට අපිට වග දීලා තියෙන වගකීම අපි ඉෂ්ට කරන්න බැඳී සිටිනවා. මම ඒකයි කිව්වේ මේ වගකීම අපි ඉෂ්ට නොකළොත් මතක තියාගන්නට අවශ්‍යයි අපි උන්වහන්සේ ඉදිරියේ ගණන් දෙන්නට ඕනේ උන්වහන්සේගේ පැමිණීමේ දවසේදී. ඒ නිසා අපි මේ සතිය
අපි මේ සති ඉගෙන ගත්තා වූ පාඩමේ සාරාංශය සාකච්ඡා කරන්නට යනවා. පළමු පවුල කවුද පළමු පවුල අපි දන්නවා ආදම් සහ ඒව දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරලා දා වූ පවුල. ඊළඟට අපි ඉගෙන ගන්නට යනවා යේසුස් වහන්සේගේ පවුල පිළිබඳව. මේ ලෝකෙදී උන්වහන්සේ මනුෂ්‍යත්වයේ ගත්තට පස්සේ ඒ කන්‍යා මරියතුමිය සහ ජෝසේතුමා අට කොයි ආකාරයෙන්ද එයාගේ වගකීම් ඉෂ්ට කළේ කියන කාරණේ. එතකොට මේ සියල්ල උන්වහන්සේ දීලා තිබෙන වර්තමාන පෞල් ජීවිත ගත කරන්නා වූ සීල ආයවලුන්ට ඔබටත් මටත්. ඒ නිසා මේ කාරණා අපි දැන් ඉගෙන ගන්නට යනවා. ඒ විතරක් නෙමෙයි. sannivedanaya ඊටාම වැදගත් පෞල තුල මේ sannivedanaya හරියට සිද්ධ නොවන නිසා අද බොහෝ පෞල් කැඩී බිඳලා ගිහලා දරුවන් CC-කට දරුවෝ වෙන ස්ථානවල ජීවත් වෙනවා දෙමව්පිය වෙන ස්ථානවල ජීවත් වෙන නිසා sannivedanaya ඊටාම වැදගත්. ඒ විතර නෙමෙයි සංවිධානයත් ඊටාම වැදගත් පෞල තුල. මේ ක්‍රිස්තියානි අධ්‍යාපනය තුළින් පෝෂණය වන්නට. ඒ නිසා මේ කාරණා අද දවසේදී අපි අපේ අවධානය යොමු කරන්නට ඕනේ. මම ඔබගේ අවධානය ටිකක් යොමු කරන්නට කැමතියි කාරණා කීපයක් පිළිබඳව. ඒ තමයි ඒ අපේ පළමු ඒ පියාට සහ මවට උන්වහන්සේ බාර දුන්නා වූ ඒ වගකීම අපි දන්නවා ආදම් සහ ඒවට උන්වහන්සේ බාර දුන්න වාක්‍යම. ඔබගේ අවධානය යොමු කරන්නට කැමති ප්‍රධාන බයිබල් පාඩයට. මේ බයිබල් පාඩය ඉතාම වැදගත්. එතන කියනවා මම කියවන්න කැමති හිතෝපදේශ පොතේ පළවෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 8 වෙනි පදේ. 8 වෙනි පදේ සිට මම කියවන්න කැමති තුන කියන මාගේ පුත්‍රය නුඹේ පියාගේ ගුරුකම අසාපන්න. නුඹේ මව්ගේ උපදෙස් අත්නාරින්න. නොහරින්න මක්නිසා දේවා නුඹේ හිසට හොබනා මාලාවක්ද නුඹේ බෙල්ලට මාලයක්ද මෙන් වෙත් කියලා කත කියනවා. ඒ කියන්නේ පියාගේ මව්ගේ උපදෙස් අත්හරින්න එපායි කියලා කියනවා. මෙතන කියනවා නුඹගේ පියාගේ ගුරුකම අසන්ටේ කියලා නුඹගේ මව්ගේ උපදෙස් අත්හරින්න එපායි කියලා. අපි දන්නවා ආදම් සහ ඒව පළමු පවුලට පියා සහ මව උනේ කවුද? කවුද පියා සහ මව උනේ? දෙවියන් වහන්සේ. අපේ ගැලුම් කරතරන් වහන්සේ පියා සහ මව මොනවා ලූක්ගේ පොතේ කියනවා පැහැදිලිව ඔබගේ අවධානය යොමු කරන්න කැමති ලූක්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයට ලූක්ගේ පොතේ 3 වෙනි පරිච්ඡේදේ මම කියවන්නේ කැමති 38 වෙනි පදේ. හොඳට අහගන්න. 38 වෙනි පදේ. ඔහු කායින්ගේ පුත්‍රයාය. ඔහු ඒනොස්ගේ පුත්‍රයාය. ඔහු සෙත්ගේ පුත්‍රයාය. ඔහු ආදම්ගේ පුත්‍රයාය. ඊට පස්සේ කියනවා ආදම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාය. දැන් ආදම් දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් අපි දන්නවා දෙවියන් වහන්සේ තමයි ඒ අයගේ පියාණන් වහන්සේ වුණේ. එතකොට මේ කාරණා මේ හිතෝපදේශ පොතේ ලියා තිබුණ කාරණා ආදම් සහ ඒව ඇහුවා නම් පියාගේ ගුරුකම අසාපන්න මවගේ උපදෙස් අත්හරින්න එපායි කියලා කියනවා. මේක පටන් ගන්නේ සිටම සිද්ධ නොවුන නිසා තමයි අද ලෝකයේ මේ ආකාරයෙන් විවුල් ස්ථානයක් බවට පත් වුනේ. ආදම් සහ ඒව පියාගේ උපදෙස් පිළිපැද්දා නම් ඒකට කීකරු වුණා නම් ආදම් සහ ඒව අදටත් අපිත් එය සමග සදාතන ජීවනය නැත්තම් මේ ලෝකේ සදාකාලික ජීවත් වෙන කොටසක් බවට පත් වෙන ගමත් ඒ අය පියාගේ උපදෙස් වලට ගරු නොකරපු හින්දා තමයි නැත්තම් පියාගේ ගුරුකම අසු නොඇසූ නිසා තමයි ඒ අය පාපයට වැටුනේ. බලන්න කොච්චර සුද්ධ ලේවිල්ලේ මේ දේ ඊටමත් පැහැදිලිව සදාහන් කරලා තිබෙනවද කියන කාරණේ. පාපයට ලෝකයට ඇතුළුනේ ඇයි? පියාගේ ගුරුකම අසපු නැති නිසා. ඔබට මම යම් කාරණයක් විශේෂයෙන් තරුණ දුවදරුවන්ට කියන්නට ඕනේ. මේ පදේ විශේෂයෙන් මගේ ජීවිතයට ගොඩක් වැදගත්. මොකද මගේ මව මේක කුඩා කාලේ සිටම මට ඉගෙනුවා වූ කාරණයක්. අපි ගොඩාක් වෙලාවට අපි තරුණ වියට එනකොට අපි හිතන කාරණයක් තමයි අපේ දෙමාපියෝ මොනවද දන්නේ. අපි මේ තරුණ වියට එනකොට ඒක තමයි හැංගීම. තාරුණ්‍යයට එනකොට දෙමාපියෝ අම්මා තාත්තා මොන හරි කියනකොට අපි ඒ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ ගැන අපි කනකට ගන්නෙ නැහැ කියලා. දෙමාපියෝ ගැන දෙමාපියෝ දෙන අවවාද අනුශාසනා
අපි සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ ගැන වැඩි අවධානය යොමු කරන්නේ නැහැ. නමුත් සුද්ධ ලියවිල්ල ලියා තිබුණ දේ ඉතාමත් වැදගත්. ඒක අදටත් උන්වහන්සේ දාට මෙන් අදටත් ඒ බලංගුයි. ඒ නිසා අපි දුවා දරුවන්ට විශේෂයෙන් මම දැන් මව්පියෙක් හැටියට විශේෂයෙන් මගේ පියා සහ මව දෙස බලනකොට ඒ අය දුන්නා අවවාද අනුශාසන එදා විතරක් නෙමෙයි අදටත් ඒ අය දෙන්නා අවවාද අනුශාසන ඉතා ඉහළින් පිළිගන්නවා. මොකද ඒවා මම දන්නවා, මම අත්දැකලා තිබෙනවා. මම අවවාද අනුශාසන වලට අනුව ක්‍රියා කරන කාලේ ඒ සියල්ල යහපත් දේ සිද්ධ වුණා. ඒ අයගේ අවවාද අනුශාසනා නොසලකා හරපු අවස්ථාවල මම අමාරු වැටුණු අවස්ථා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණේ ඊටමත් දෙක විශේෂයෙන් තරුණ දුවදරුවන්ට මම දෙන විශේෂයෙන් දේ වචනය තුළින් දෙන අවවාද අනුශාසනය තමයි විශේෂයෙන් මේ බයිබල් පාඩයට අනුව. එදා ආදම් සහ අපේ පළමු පියා සහ මව පියාගේ නැත්තම් ආදම් සහ ඒව පියාගේ හඬ නොඅසපු නිසා පාපයට වැටුණාක් මෙන් උන්වහන්සේ අදටත් සුද්ධ ලියවිල්ලේ ඒ අවවාදේ ඒ ආකාරයෙන්ම දීලා තිබෙනවා. පියාගේ අවවාද සලකන්ටේ කියලා මවගේ ගුරුකම පියාගේ ගුරුකම ගැන සිතන්නටේ කියලා මවගේ උපදෙස් අත්තරින්ට එපායි කියලා. ඒක තමන්ගේ ගෙලවටේ බැඳගන්ටේ කියලා කියනවා. මේක ඉතාමත් වැදගත් කාරණයක්. මොකද ඒ දේ අපිට ඒ දේ අකීකරු මේ ප්‍රතිඵලය අපි දකිනවා. ඒ දන්නේ විතරක් නෙමෙයි ඊට පස්සේ අපි දකිනවා මේ ආදම් සහ ඒව පළමු පවුල තුල ඇති වුණා වූ ඒ දෙදෙනාටම මම තදින් විශ්වාස කරන දෙයක් ආදම් සහ ඒව ඒ දෙදෙනාටම තමන් මේ ඔවුන් බැව්වා උන්වහන්සේ බැව්වා වූ ආකාරය ඊළඟට ඒ ගැලවීමේ සලස්ම පිළිබඳව ආදම් සහ ඒව තමන්ගේ දරුවෝ දෙන්නට පැහැදිලිව කියා දෙන්නට ඇති කියලා මම තදින් විශ්වාස කරනවා. විශේෂයෙන් පාපයට වැටීම පිළිබඳ උත්පත්ති පොතේ පැහැදිලිව තුන්වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ ඔබ කියවොත් ඔබට දකින්න තිබෙන දේ තමයි පාපයේ වැටීම පිළිබඳව හුඟක් අරව දැනන් හිටියා වුන් කියා දෙන්න ඇති. මොකද ඔවුන්ව පිටමන් කරේ ඒදන් නුවණින්. එතකොට ඒදන් නුවණ මේ පොළවේ තිබුණ උන්වහන්සේ මේ පෘථුවිය තමයි මනුෂ්‍ය වාසය පිණිස බැව්වේ. ඒ නිසා පෘථුවිය තමයි ඒදන් නුවණ තිබුණේ. එතකොට ඒදන් නුවණෙන් ඒ දෙන්නව පිටමන් කළා. කොමක් නිසාද? පාපෙන් නිසා ආදම් සහ විශේෂයෙන් කයින් සහ ආබෙල් දැක්කා ඒදන් නුවණ. මොකද ඒ අය පිටගාත් කරාට පස්සේ එයාට ඇතුල් වෙන්න හැකියාවක් තිබුණේ නැහැ. එතකොට මේ සියලු කාරණා ඒ උයනෙන් පිටත සිට ආදම් සහයව පැහැදිලිව තමන්ගේ දරුවෝ දෙන්නට කියා දෙන්නට ඇති. නමුත් පාපයට වැටීම පිළිබඳව ඊළඟට ආලෝකය සහ අන්ධකාරය අතර වෙනස පිළිබඳව පැහැදිලිව ඒ දෙන්නට කියා දෙන්න ඇති. දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම පිළිබඳව දරුවෝ දෙන්නට කියා දෙන්නට ඇති. ගැලවීමේ සැලැස්ම පිළිබඳව මොකද අපි දන්නවා ලෝකයේ පටන් ගැනීමේ සිට මරණ ලැබුවා බැටළු පැටියා නැත්තම් බැටළු පූජාව පාපේ සංකේතය හැටියට ආදම් සහයට දෙන්න ලැබුවා. ඒදී අපි දන්නවා කායින් සහ ආබෙල් දෙන්න පූජාවක් ගෙනාවා. නමුත් කායින් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණු පූජාව ගෙනාවේ නැහැ. එතකොට මේ සියලු කාරණා පිළිබඳව ආදම් සහ ඒව තමන්ගේ වගකීම තමන්ගේ දරුවෝ දෙන්න වෙනේ ඉෂ්ට කළා. නමුත් කනගාටුවට කරන උනේ එක දරුවෙක් ඒ ශුද්ධ වූ අනපනත්වට නැත්නම් ඒ ගුරුකමට අහුම්කම් දුන්නා. ඒ කායින් ඒකට අහුම්කම් දුන්නේ නැහැ. මේක තමයි ස්වභාවය. විශේෂයෙන් අද දවසේදී මේක අපිට ඉතාමත් පැහැදිලිව දකින්නට තිබෙන දෙයක්. දෙමාපියෝ සමහර වෙලාවට ඉතාමත් ආත්මික ජීවිත ගත කරනවා, ඉතාමත් කැප වුණා වූ ජීවිත ගත කරනවා. දේව වචනය තුළ ජීවත් වෙන විතරක් නෙමෙයි තමන්ගේ පවුල තුළ, ඒ ක්‍රිස්තියානි පරිසරය තුළ ඒ සියලු ඒ ඉතාමත් උතුම් පරිසරයක් ඇති කළ දෙනවා. නමුත් දරුවන් සමහර වෙලාවට තමන්ගේ හිතුවක්කාරකම නිසා වෙන්න පුළුවන්. ඒ තරුණ කාලේ තමන් තුළ තමන් තුළ තිබෙනා වූ ඒ සිතිවිලි නැත්තම් එක එක්කෙනාගේ අදහස් නිසා ඒ අය මේ ගුරුකමට පිටුපාලා යන අවස්ථා අපිට තිබෙනවා. නමුත් අපිට කරන්න තියෙන දෙමාපියන් හැටියට උන්වහන්සේ අපිට දී තිබෙන වගකීම අපි ඉෂ්ට කළ යුතුමයි. මොකද උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ පැමිණීමේදී අපි උන්වහන්සේ අපිට දුන්නා වූ වගකීම ඉෂ්ට කළාද නැද්ද යන කාරණේ පිළිබඳව ගණන් දෙන්නට තිබෙන නිසා. ඒ නිසා මේ කාරණය විශේෂයෙන් ඊටම වැදගත් කාරණයක් ඔබත් මමත් දෙවියන් වහන්සේගේ
දරුවන් විශේෂයෙන් දෙවියන් වහන්සේගේ පවුලේ අයවලුන් හැටියට දෙමාපියන් හැටියට උන්වහන්සේ ඔබටත් මටත් බාර දීලා තියෙනා වූ වගකීම. දැන් අපි අපි ඉගෙන ගත්ත පළමු පවුල පිළිබඳව. එතකොට මේ පවුලේ ආදම් සහ ඒව පළමුව පියාණන් උනේ දරුවෝ උනේ කවුද? ආදම් සහ ඒව පියාණන් උනේ කවුද? උන්වහන්සේ. උන්වහන්සේ පැහැදිලිව කියා තම පියාගේ ගුරුකම අසන්ට මව්ගේ උපදෙස් සීනති කරන්නට එපා කියලා. නමුත් ඒ ගුරුකම අත අකීකරු නිසා ඒ පළමු පවුල පාපයට ඇදවැටුණා. ඒ නිසා දෙවියන් වහන්සේට සිදු වුණා විශේෂ නිර්දේශය වෙනස් කරන්නට. පළමු විශේෂ නිර්දේශය උනේ පාපයට පෙර තිබුණා වූ ඒ ලෝකය. ඒක තමයි විශේෂ නිර්දේශය. උනොත් පාපයට පසුව උන්වහන්සේට සිදු වුණා ඒ පළමු පාසලේ විශේෂ නිර්දේශය වෙනස් කරන්නට. විශේෂ නිර්දේශය කොහොමද වෙනස් කරේ? ගැලවීමේ සලස්ම පිළිබඳව අපිට උත්පත්ති පොතේ පැහැදිලිව හම්බෙන උන්වහන්සේ මේ අලුත් විශේෂ නිර්දේශය හඳුන්වලා දුන්නා. උන්වහන්සේගේ ජීවිත පූජාව පිළිබඳව උන්වහන්සේගේ ජීවිත පූජාවෙන් සංකේතවත් කරන්නා වූ බැටළු පූජාව ආදම් සහ ඒවට හඳුන්වලා දුන්නා. දයාපර සහෝදර සහෝදරිය උන්වහන්සේ මෙසේ විශේෂ නිර්දේශය වෙනස් කරලා නැත්නම් ඒ විශේෂ අලුත් තමන්ගේ ගැලවීම පිළිබඳව විශේෂ නිර්දේශ මනුෂ්‍යර දීලා ආදම් සහ ඒවට දීලා උන්වහන්සේ බලාපොරොත්තු වුණා ඒ විශේෂ නිර්දේශය ආදම් සහ ඒව තමන්ගේ දරුවන්ගේ දරුවන්ට ඉගැන්වීම උන්වහන්සේ බලාපොරොත්තු වුණා. ඒක අපිට ද්විතීක කතාවේ පැහැදිලිව හම්බෙනවා. තමන්ගේ දරුවන්ට උගන්වන්නට කියලා අපේ බයිබල් පාඩේ අපි කියවන්නට යනවා. මොකද ඒක තමයි උන්වහන්සේගේ සැලැස්ම උනේ. ලෝකයේ පටන් ගැනීම සිට උන්වහන්සේගේ සැලැස්ම උනේ අප දරුවෝ හැටියට දරුවෝ ඉගෙන ගන්නදී සමාන දෙමාපියෝ ඉගෙන ගන්නදී දෙමාපියෝ දේව වචනය තුළින් වැඩෙනා වූ ඒ සුද්ධ වූ ආත්මික ජීවිතය තමන්ගේ දරුවන් වෙතට ප්‍රධානී කිරීම දරුවන් ඒ ක්‍රිස්තියානි පරිසරය තුළ ගොඩනැගීම අපට උතුම් ආදර්ශය දීලා තිබෙනවා යේසුස් වහන්සේගේ ජීවිතයෙන්. උන්වහන්සේ පැහැදිලිව කියනවා කොහොමද ලූකා පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදයේ කියනවා ලදරුවා වැඩි ශක්තිමත් ප්‍රඥාවෙන් පූර්ණ වූසේක. උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේ කෙරෙහි බිය. දාබර සහෝදර සහෝදරිය උන්වහන්සේ විශේෂයෙන් දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මිනිසෙක් හැටියට මේ ලෝකෙට එවන්නට විශේෂයෙන් තීරණය කිරීමේදී ඒ උන්වහන්සේගේ මෙලොව බාරකාර පියා සහ මව පිළිබඳව ගොඩාක් සැලකිලිමත් වුණා. බලන්න කොච්චර ඇයි ඒකට හේතුව උන්වහන්සේ දැනගෙන හිටියා දෙමාපියෝ හැටියට ඒ වගකීම දරන්නට හැකියාවක් තිබුණා. මොකද එවන්නේ ලෝකයේ ගැලුම්කාරය නිසා කුඩා කාලයේ පටන්ම දෙමාපිය හැටියට ඔවුන්ගේ වගකීම ඉෂ්ට කළ හැකි දෙදෙනෙකුට උන්වහන්සේගේ මෙලොව බාරකාරකම උන්වහන්සේ බාර දුන්නා. ඔබ යෝසේෆ්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවොත් මතී පොතේ පළවෙනි පරිච්ඡේදයේ 18 සිට 25 දක්වා දෙවෙනි පරිච්ඡේදයේ 13 සිට 15 දක්වා 19 සිට 23 දක්වා ඔබ කිව්වොත් යෝසෙෆ් ධර්මිෂ්ඨ මිනිසෙක් කීකරු මිනිසෙක් හැටියට අපිට හම්බෙනවා. ඒ නිසා උන්වහන්සේ යෝසෙෆ්ව තෝරගත්තා. උන්වහන්සේ මේ ක්‍රිස්තියානි අධ්‍යාපනය අපේ ගලුම්කාරී යේසුස් වහන්සේට දෙන්නට. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන් කන්‍යා මරිය තුමියව තෝරගත්තා. අයව විශේෂයෙන් අය තාමත් යටහත් පහත් දේව බයත්තව උතුම් කාන්තාවක් හැටියට අයව උන්වහන්සේ තෝරගත්තා. උන්වහන්සේට ළමා කාලයේදී දිය යුතු අධ්‍යාපනය දෙන්නට අයට හොඳ අධ්‍යාත්මික අධ්‍යාත්මික අය නැගී තිබුණා. ඒ වගේම බුද්ධිමත් ස්ත්‍රියක්ව සිටියා. ඒ වගේම ස්ථීර අදහස් තිබුණ අයට ඒ විතරක් නෙවෙයි තාමත් කීකරු නිහතමානී හා අන්‍යයන්ට උපකාර කරන්නට උනන්දු වුණා වූ කාන්තාවක් හැටියට අපි දකිනවා. ඒ නිසා උන්වහන්සේ කරේ පූර්ණ ලෙස විශ්වාස කරන කාන්තාවක් උන්වහන්සේ වෙතට ඒ පණිවිඩය මරියතුමිය විතර ගෙනාව වූ අවස්ථාවේදී ගාබ්‍රියෙල් දේවදූතයා යටහත් පහස් සිතින් යුක්තව නින්දාව පවා නොසලකා උන්වහන්සේ ගැලුම්කර තරුණ වහන්සේව තමන්ගේ කුස තුල දරා ගන්නට අය යටහත් පහත් වුණා. මේක තමයි උන්වහන්සේ දෙමාපියන් හැටියට ඔබෙන් මගුරුන් බලාපොරොත්තු වෙන විශේෂයෙන් කුඩා කාලයේ පටන් උන්වහන්සේ ඉපදුණු අවස්ථාවේ පටන් උන්වහන්සේ අවුරුදු 12 වෙන විට අපිට හම්බෙනවා
උන්වහන්සේ දේව මාලිගාවේ පඬිතයන් සමග තර්ක විතර්ක කරව අවස්ථාව. අවුරුදු 12 වෙන විට දේ වචනේ කියනවා දරුවෙකු දුස්මාර්ගයේ පුහුණු කරපන්න එවිට වයස්ගත වූ කලක් එයින් අහක්ව නොයන්නේ කියලා. අවුරුදු 12 වන විට දරුවෙක් සූදානම්. දරුවන්ට යහපත හා නපුර අපි කියලා දෙන්නට ඕනේ. යහපත් දේ සහ අයහපත් දේ අතර වෙන්වීම අපි දෙමාපිය හැටියට කියලා දෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට දකිනවා අපි කොච්චර මේ දේවල් කියා දුන්නත් ඒ දරුවෝ තරුණ වයසට එනකොට දරුවෝ හිතනවා තමන් කරන දේ තමයි හරි කියලා. මේක අපි හැමෝම අත්දකින දෙයක්. නමුත් ඒ අයට ධම්මා ඔය අය තුල පැලකලා වූ බීජය වර්ධනය වෙන්නට යනවා. ඒ වර්ධනය වෙලා ඒක ඵල දරන්නට යනවා. උන්වහන්සේ දෙමව්පිය හැටියට අපිට ඒ වගකීම බාහිර දීලා තියෙන වගකීම එදා ජෝසෙතුමා යෝසෙෆ්තුමා සහ කන්‍යා මරියතුමිය ඉතාමත් අවංකව යටහත් පාසිතුව දේව බය ඇතුව එයාගේ වගකීම ඉෂ්ට කරනු ලැබුවා. අවුරුදු 12 දී අපි දන්නවා උන්වහන්සේගේ ඒ ප්‍රඥාව පිළිබඳව අපිට පැහැදිලිවම සොයාගන්නට හැකියාවක් තිබෙනවා. මොකද උන්වහන්සේ ඒ පඬිතයන් එක්ක උන්වහන්සේ පුදුමාකාර විදිහට දේවමාලිගාවේ කොහොමද කරේ තර්ක විතර්ක කරා දේව වචනය ගැන අවුරුදු 12 දී බලන්න අවුරුදු 12 දක්වා මරියතුමිය සහ ජොසෙතුමා මොන ආකාරයේ වගකීමක් එයා ඉෂ්ට කළාද කියන කාරණය. දැන් වර්තමාන පවුලට අපි ඇවිල්ලා තිබෙනවා. මේ වර්තමාන පවුල ඉතාමත් වැදගත්. සමහර වෙලාවට මේ අපේ තිබෙනා වූ විශේෂයෙන් අපි කියනවා ඒකට සමාජීය පරිසරය නිසා නැත්නම් අපේ සංස්කෘතිය නිසා අපි ගොඩාක් වෙලාවට හිතනවා අපි මේ වගකීම් සමහරලාට බෙදා ගන්නවා. මව තමයි අම්මා තමයි තමන්ගේ දරුවන්ව ගොඩනගන්න ඕනේ. තාත්තගේ වගකීම තමයි ගෙදරට කන්න බොන්න නැත්නම් තමන්ගේ රස්සාව කරලා ගෙලදා තාත්තට නැත්නම් පියාට මේ වගකීමක් නෑ දරුවන්ව ගොඩනැගීමේදී. මේ අනාදි වශයෙන් නොයිකුත් මිත්‍යා මත තිබෙනවා. නමුත් මේක දේව වචනයට එකඟ නෑ. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ. දේව වචනේ පැහැදිලිව කියන එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ කොහොමද කියන්නේ පියවරේ නුඹලාගේ දරුවන්ට කෝප නොපදවා ස්වාමීන් වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඕන් ඇති කරන්නේ කියලා. මේ කාරණේ සමහර වෙලාවට මටත් මගේ දරුවා හික්මවනකොට තරහ යන අවස්ථා එනවා. නමුත් අපි එක දෙයක් තේරුම් ගන්නට ඕනේ මේ කාරණේ උන්වහන්සේ සුද්ධ ලියවිල්ලේ පැහැදිලිව ලියා තිබෙනවා. දරුවාව ගොඩනැගිය යුත්තේ නැත්නම් ඒ තරවටුවේ යුක්තව අපි කොයි ආකාරයෙන්ද ගොඩනැගිය යුත්තේ කියන කාරණේ සුද්ධ ලියවිල්ලේ අලුත් ගිවිසුමේ පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ පැහැදිලිව කියනවා පවුලේ ප්‍රධානියා කවුද? පියාය කියලා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය නිරූපණය කරන්නට උන්වහන්සේ පියාට වගකීමෙන් බැඳිලා ඉන්නවා. ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය නිරූපණය කරන්නට පවුල තුල එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදෙත් කියනවා අපි විශේෂයෙන් පියා විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය නියෝජනය කළ යුතුයි. ඒ නියෝජනය තමන්ගේ දරුවන්ට ඒ වගේම තමන්ගේ බිරිඳට ඒ නියෝජනය කළ යුතු බව. ඊළඟට විශේෂයෙන් දරුවන්ගේ පෞරුෂත්වයේ සහ දරුවන්ව ගොඩනැගීම විශේෂයෙන් චරිතය පිළිබඳව කරුණු කාරණා සියල්ල ගොඩනැගීමේදී පියාටත් මවටත් එක හා සමාන කොමන්ද වගකීම් උන්වහන්සේ බාර දීලා තිබෙනවා. පියාටත් මවටත් එක හා සමාන වගකීම් බාර දීලා තිබෙනවා උන්වහන්සේ. නිසා පියාටවත් මවටවත් මේ වගකීමෙන් බේරෙන්නට හැකියාවක් නැති බව අපි තේරුම් ගන්නට ඕනේ. කවදාවත් මේ වගකීමෙන් අපිට පියාටත් මවටත් බේරෙන්න හැකියාවක් නැහැ. ඔබ ද්විතීය කතාව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 44 සිට කියවුවොත් ඒක මම කුඩා කාලේ ඉඳන්ම ඉගෙන ගන්න බයිබල් පාඨයක් ද්විතීය කතාව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව කියනවා දෙමාපියන්ට විශේෂයෙන් දීලා තිබෙනා ඕවාද අනුශාසනා අපිට හම්බ වෙනවා. එතන කියනවා 6 වෙනි පදේ 6 වෙනි පරිච්ඡේදයේ මම කියවන්න කැමති 6 වෙනි පදයේ සිට 6 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට කියනවා මා විසින් අද නුඹට අනකරන මේ වචන නුඹේ සිතේ තබා තිබේවා ඒවා නුඹේ දරුවන්ට හොඳ ආකාරයෙන් උගන්වා. දෙමාපියන්ට වගකීමක් තිබෙනවා දරුවන්ට උගන්වන්නට. මොකද සුද්ධෝ ලියවිල්ල
ක්‍රිස්තියානි අධ්‍යාපනය දෙන්නට වගකීම උන්වහන්සේ දී තිබෙන කාටද? අම්මටයි තාත්තටයි. පියාට සහ මවට පළමුව එතන එතන පටන් ගන්න ඕනේ මේ අධ්‍යාපනය පටන් ගත යුත්තේ තමන්ගේ නිවසේ. හොඳ උගන්වන්න ඔබ ගෙයි ඉඳන කලද, මග යන කලද, ඔබ සායනය කරන කලද, නැගිටින කලද ඒවා ගැන කතා කරපන්න. ඒවා නුඹේ අතෙහි ලකුණක් පිණිස බැදගනින්. ඒවා නුඹේ ඇස් අතරේ නලල් පටි පිණිස තිබේවා. ඒවා නුඹේ ගෙයි උඩුව පිටද නුඹේ තොරවල් පිටද ලියාපන්න. මතක තියාගන්න. උන්වහන්සේ විශේෂයෙන් දෙමාපියන් හැටියට ඔබටත් මටත් බාර දුරු වගකීමක් බාර දීලා තිබෙනවා. කුමක්ද? දරුවන්ට දේව වචනය කියා දෙන්න. දරුවන්ව මේ දේව ක්‍රිස්තියානි පරිසරය තුල ගොඩනගන්නට. දැන් අපි කොහොමද මේ කාරණය කරන්නේ කියන කාරණය අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕන. දැන් මම ඉස්සෙල්ලම අර පැහැදිලි කරලා දුන්නා වගේ විශේෂයෙන් මේ sannivedana ඉතාමත් වැදගත්. අපි කොහොමද මේ sannivedana කරන්නේ? විශේෂයෙන් ගොඩක් වෙලාවට දරුවෝ තරුණ වයසට එනකොට දෙමාපියොත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. මගේ දරුවත් දැන් තරුණයි. අවුරුදු 17ක් වෙනවා. දැන් ඒ නිසා මේ තරුණ කාලෙට එනකොට තිබෙන ඒ සම්බන්ධතාවය අඩු වෙනවා. ඒ නිසා දෙමාපියොත් එක්ක තියෙන සම්බන්ධතාවය කොහොමද එතකොට මේක විශේෂයෙන් මේ ශුද්ධ ලියවිල්ල තුල දරුවන්ව මේ ක්‍රිස්තියානි පරිසරය තුල ගොඩනගන්නේ කියන කාරණේ ඉතාමත් වැදගත්. ඒකයි හිත උපදේශ පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ කියන්නේ ධර්මිෂ්ඨයාගේ තොල් ප්‍රසන්න දේ දනි එහි දුෂ්ටයාගේ මුඛේ ප්‍රයෝග කතා කරයි. විශේෂයෙන් දෙමාපිය හැටියට අපි දක්වන දෙන්නා වූ ආදර්ශය ඊටාම උතුම්. ඊටාම වැදගත්. දෙමාපිය හැටියට අම්මා තාත්තා දී යුතු ආදර්ශය ඊටාම වැදගත්. මොකද දරුවන්ට අපි සමහර වෙලාවට දෙන්නා වූ අවවාද අනුශාසනා දෙමාපියන් හැටියට අප තුළ නැති වෙනකොට දරුවෝ අපි දෙන අවවාද අනුශාසනා වලට වඩා දෙමාපියන්ගේ ක්‍රියාකාරීත්වය තමයි ඔවුන් දකින්නේ. ඔවුන් හොඳ අවධානයෙන් යුක්තව දෙමාපියෝ ශුද්ධ ලේවිල්ලේ ඉගැන්වීම් තුළ ජීවත් වෙනවා. ඒ අනුව අසිර විශේෂයෙන් අපි ගත්තොත් ආහාර පාන ගත්තත්, අඳුම් පැළඳුම් ගත්තත්, යන්නේන ගමන් බිමන් ගත්තත්, බලන කියන දේ ගත්තත් මේ පිළිබඳව හොඳ අවබෝධයකින් හොඳ අවධානයෙන් යුක්තව ඒ අය ඉන්නවා. මේක අපි තාමවත් වැදගත්. ඒකයි දේව වචනේ මේ ආකාරයෙන් ආදර්ශය විශේෂයෙන් අපි මේ sannivedana කියන කාරණේ ඊටාම වැදගත්. ආදර්ශය තමයි ඊටාම උතුම් කියන කාරණේ විශේෂයෙන් අධ්‍යාපනයේ දීමේදී පවුලේදී ඊටාම වැදගත්. ඊළඟ කාරණේ තමයි සංවිධානය. මේක ඊටාම වැදගත්. දරුවන්ව ක්‍රිස්තියානි පරිසරය තුළ ගොඩනගන්නට නම් සංවිධානය කියන දේ ඊටාම වැදගත්. කොහොමද අපි මේ සංවිධානය කරන්නේ? විශේෂයෙන් අපි අපේ පවුලේ වැඩ කටයුතු සංවිධානය කරන්නට විශේෂයෙන් ක්‍රිස්තියානි අධ්‍යාපනය දෙන්නට අපිට පුළුවන් පවුලේ නමස්කාරයට ඊටාම වැදගත් කාරණයක්. ඔබගේ දරුවව විශේෂයෙන් අපේ දරුවන්ව ශුද්ධ ක්‍රිස්තියානි පරිසරය තුළ ගොඩනගන්නට මේ පවුලේ නමස්කාරය වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. ගීතිකාවලට දරුවන්ව සහභාගී කරගන්නට විශේෂයෙන් මගේ පවුලේ මම අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි පවුලේ නමස්කාරය, රාත්‍රී නමස්කාරය. විශේෂයෙන් දරුවෝ දෙන්නත් බින්ද සමග ඒකට නමස්කාරයේ අවස්ථාවේ දරුවන්ව සහභාගී කරගන්නවා. සබත් පාඩම කියවන්නට, ගීතිකාවන් ගායනා කරන්නට, තමන්ට සංගීත භාණ්ඩයක් තිබෙනවා ඒක වාදනය කරන්නට. මොකද මේවා මම කුඩා කාලේ මගේ දෙමව්පියන් තුලින් ඉගෙන ගත්ත නිසා තමයි ඒ දේ මම අද දවසේදී මේ විදිහට මගේ පවුල තුල ක්‍රියාත්මක වෙන්නේ. මගේ පවුල තුල මම දරුවෙක් හැටියට මගේ මව සහ පියාගෙන් මම මේ කාරණා ඉගෙන නොගත්තනම් අද මේ කාරණා මගේ පවුල තුල දකින්නට නොහැකි කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබට දැන් තේරෙනවා ඒක කොහොමද පරම්පරාවෙන් පරම්පරාවට උන්වහන්සේ ඔබට මගලුත් බලාපොරොත්තු වෙන්නේ කියන කාරණේ. මගේ දෙමව්පියෝ ඒ විදිහට කරපු නිසා තමයි අද මම මේ ආකාරයෙන් වහන්සේ තුල මේ සේවය ඉදිරියට කරගෙන යමින් යන්නේ. නිසා ඊටාමත් වැදගත් දෙමව්පිය හැටියට කවදාවත් මේක අතපසු කරන්න එපා. පවුලේ නමස්කාරය අතපසු කරන්න එපා. ඔබ එසේ කළොත් ඔබට තමන්ගේ දරුවන්ව ක්‍රිස්තියානි පරිසරය තුල
ගොඩනගන්න හැකියාවක් නැහැ. නිසා සංවිධානය ඉතාම වැදගත්. අපි මතක තියාගන්නට උන්වහන්සේ තුල උන්වහන්සේ ඔබටත් මටත් බාර දීලා තිබෙනවා මේ මහත් වූ වගකීම ඉෂ්ට කරන්නට අපි උනන්දු වෙමු, උත්සාහවන්ත වෙමු. එසේ කළොත් අපිට උන්වහන්සේගේ පැමිණීමේ දවසේදී උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා මේ උරුමය, මේ විපාකය උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේට බාර දෙන්නට හැකියාවක් තිබෙනවා. එසේ නොකළොත් අපි උන්වහන්සේ ඔබටත් මටත් බාර දෙන මේ වගකීම ඉෂ්ට නොකළොත් මතක තියාගන්න අපි උන්වහන්සේ ඉදිරියේ වර්තකරුවන් බවට පත් වෙනවා. අපි අපේ දුන්නා වූ වගකීම ඉෂ්ට නොකළා වූ අය හැටියට පත් වෙනවා. නමුත් එසේ නොකරන්ට අපි වග බලා ගනිමු. උන්වහන්සේ ඔබටත් මටත් බාර දීලා තිබෙන වගකීම තවමත් අපි පරක්කු නැහැ. මේ වගකීම ඉෂ්ට කරන්නට. ඒ නිසා අපේ දරුවන්ට දී යුතු ඒ ක්‍රිස්තියානි අධ්‍යාපනය අපි නිවසේ දෙමු. හොඳ සංනිවේදනයක් ඇති කරලා, හොඳ සංවිධානයක් ඇති කරලා ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල ගොඩනගන්නට අපි උත්සාහවන්ත වෙමු, අධිෂ්ඨාන කරගනිමු. එසේ කරන්ට උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. ඔබ සම්ප්‍රජේස් පිටයි.